නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝ ච මේ ඉසි නිසභෝ විනායකෝ අධේසයි සමුදය දුක්ඛ නිච්චතං අසංකතං දුක්ඛ නිරෝධ සස්සතං මග්ගං චිමං අකුටිල මජ්ජ සංසිවං සුත්වානහං අමත පදං අසංකතං තථාගතස්ස නදිවරස්ස සාසනං සීලේසහං පරම සුසංගතා අහං ධම්මේ තිතා නරවර බුද්ධ භාසිතේති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍රෝ භාග්‍යවත් වරිහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි, මේ ලෝක දාතේ පහළ වුණු පරම ශ්‍රේෂ්ඨවම උතුම්වම ශාස්ත්‍රඥ වහන්සේ දෙමිනිස් සත ප්‍රජාව කෙරෙහි පතර මහා කරුණාවෙන් පහළ වුණා වූ උතුම්ම ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙමිනිස් සත ප්‍රජාවට තමන්ගේ මෙලොව ජීවිතය අභිවෘද්ධිය කරා ගෙනියන ආකාරය, මෙලොව ජීවිතය යහපත් කරගන්න ආකාරය, මෙලොව සැපවත් කරගන්න ආකාරය පිළිබඳව ධර්මයෙන් අනුශාසනා කරා, මාර්ගෝපදේශනයන් සිද්ධ කරා, මඟ පෙන්වා දුන්නා. ඒ වගේම ඒ සත්ත්ව ප්‍රජාවට මතු ජීවිතයන්, පරලොව ජීවිතයන් අපාගාමී නොකරගෙන සුගති සංඛ්‍යා දාත්ම භාවයන් කරා ගෙනියන්නේ කොහොමද? පරලෝක ජීවිතයේ සුගතිගාමී කරගන්නේ කොහොමද? සැපවත් කරගන්නේ කොහොමද? නිවැරදි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා, පෙන්වා දීලා තියෙනවා. ඒ වගේ මේ දෙගතියින්ගෙන් මිදී ලබන මේ සසර ගමන අවසන් කොට ලබන්නා වූ සියලු දුක්ඛයන්ගෙන් මිදී ලබන්නා වූ සාන්ත සුකුතුම් අජරාමර නිවනින් සැනසීමේ මාවතත්, ඒ නිවන ගැනත් භාග්‍යතුන් වහන්සේ මනාවකට පෙන්වා දීලා තියෙනවා. ඒ ශාස්ත්‍රෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කර්මයන්ගේ ස්වභාවය පිළිබඳව මනමින් දේශනා කරලා තියෙනවා, පෙන්වා දීලා තියෙනවා. පින්නතුනි, මේ කර්ම ස්වභාවය ගත්තොත් එහෙම අපි අහලා තියෙනවා ධර්මයට අනුව හොඳ කර්ම, නරක කර්ම කියලා තියෙනවා. එහෙම නැතිනම් ඒවා අපි හඳුන්වන ධර්මයේ කුසල කර්ම, අකුසල කර්මයි කියලා. තථාගතයන් වහන්සේ කුසල කර්මයන්ගේ ස්වභාවයත්, එයින් ලැබෙන විපාක පක්ෂයන් පිළිබඳවත්, අකුසල කර්මයන්ගේ ස්වභාවයත්, එයින් ලැබෙන විපාක පිළිබඳවත් මනාවකට දේශනා කරලා තියෙනවා. ඒ කුසල කර්මයන් කියලා කියන්නේ අනාගතයේදී මතුවෙහි ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ ප්‍රියෝ සපීපාක ළඟා කර දෙන්නා වූ ධර්මතාවලට කියනවා කුසල කර්ම කියලා. මේ කුසල කර්මයන්ගේ ස්වභාවය නානාකාරයි. නානා ප්‍රකාර විදිහට මේ කුසල කර්මයන් සිද්ධ කරන්නට පුළුවන්. විවිධාකාරයේ විචිත්‍රාකාරයේ කුසල ධර්මයන් සිද්ධ කරලා එයින් ලැබූ ඵල විපාක පිළිබඳව හොඳ ආකාරව පැහැදිලි කරන දේශනාවන් තමයි විමානවස්තු දේශනාවන් වල අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ නිසා අපගේ ආයතනය තුලින් සිද්ධ කරන මේ දේශනා මාලාවෙහි විමානවස්තු දේශනාවන් තුලින් අපි අදහස් කරන්නේ විවිධාකාරයේ කුසල ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව, කළ හැකි ආකාරය පිළිබඳවත්, එයින් ලැබෙනා වූ විපාකයන් පිළිබඳවත් ප්‍රකාශ කරන්නට, පෙන්වා දෙන්නට. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ විමානවස්තු පාළිය නම් ග්‍රන්ථයක් එනවා. එහි අන්තර්ගත වෙන පින්නතුනි දිව්‍ය ලෝකේ වාසය කරන්නෙක්
යම් යම් දේවරුන් දිව්‍යාංගනාවන් මුණ ගැහුණු අවස්ථාවලදී ඒ දිව්‍යාංගනාවන්ගෙන් ඒ විස්තර අහලා ඒ අය විඳින්නව සැපය ගැනත් අහගෙන ඒ අය ඒ සැපය ලබන්න කරන ලද්දා කුසල ධර්ම මොනවද කියලාත් පැහැදිලි ලෙස ඒ අයගෙම විස්තර අහගෙන ඒවා සංග්‍රහ කරලා තියෙන දේශනා කරලා තියෙනවා. ඉතින් අද දවසේදී පින්නතුන්ට තවත් එක් විමානවස්තුවක් අනුසාරයෙන් මේ කුසල ධර්මයන්ගේ තියෙන වටිනාකම ආනුභාවය ඒ වගේම බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයේ තියෙනා වූ වටිනාකම ආනුභාවය ගැන පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. අද දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ සිරිමා විමානවස්තුව. සිරිමා කියන්නේ පින්නතුනි රජගහ නුවර හිටපු ප්‍රසිද්ධ ගණිකාවක්. විශේෂයෙන් බිම්බිසාර රජුරුව වැනි රජවරුන්ට සේවය කරපු ප්‍රසිද්ධ ගණිකාවක් තමයි සිරිමා කියන්නේ. ඒ වගේම රූමත් රූප ස්වභාවයක් ඇති තැනැත්තියක්. මේට පෙර පින්නතුන් අහලා ඇති උත්තරාකිනි විමානවස්තුව. ඒ උත්තරාකිනි විමානවස්තුව තුළින් මේ සිරිමාව ගැන පින්නතුන් කලින් අහලා ඇති. ඉතින් මේ සිරිමාවගේ කතාවස්තුව ප්‍රකාශ කරනකොට දේශනා කරනකොට මෙතින්දී මේ උත්තරා හා සම්බන්ධ කතාවත් අපට කියන්න සිද්ධ වෙනවා. එහි මූල හේතුව මුල් පදනම වෙන්නේ උත්තරාව නිසා. සිරිමාව යහපත් තැනැත්තියක් බවට පත් වුණේ ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණේ උත්තරාවගේ උපකාරයෙන් නිසා. ඒ ගැනත් මෙහිදී අපි සිහිපත් කරගන්න ඕන. උත්තරා කියන්නේ පින්නතුනි පුන්න කියන සිටුතුමාගේ දියණිය. ඇය විවාහ වුණේ රජගහනුවර සිටුතුමාගේ පුත්‍රයාත් එක්ක. පුන්න සිටුතුමාගේ බිරිඳත් ඒ සිටු දේවියත් ඒ වගේම උත්තරා කියන සිටු දියණියත් මේ තිදෙනාම තථාගතයන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරගෙන සෝවාන් බවටපත් වුණු ආර්ය ශ්‍රාවකයෝ. නමුත් රජගහනුවර සිටුතුමා කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. එයා සරණ ගිහින් හිටියේ මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු. ඉතින් උත්තරාව මේ රජගහනුවර සිටුතුමාගේ පුත්‍රයාට සරණ පාවා දුන්නේ පස්සේ ඉඳලාම ඇයට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ දකින්නවත් ධර්ම ශ්‍රවණය කරන්නටවත් බුදුරජාණන් වහන්සේටවත් මහා සංඝරත්නයටවත් දන් පූජා කරන්නටවත් විහාරස්ථානයකට යන්නවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. නිදහසක් ලැබුණේ නැහැ. අවකාශයක් ලැබුණේ නැහැ. ඉතින් බොහොම දුකසේ කාලය ගත කරපු මේ උත්තරාව තමන්ගේ සේවිකාවන්ගෙන් අහනවා වස් කාලය අවසන් වෙන තව කොච්චර කාලයක් තියෙනවද කියලා. ඒ වෙලාවේ සේවිකාව කියනවා ආර්යාවනි තව අඩමසක් තියෙනවා. තව අඩමසක් ඉතිරිව තියෙනවා. ඒ වෙලාවේ මේ උත්තරාව තමන්ගේ පියතුමාට ලිපියක් යවනවා. පියතුමනි මම මේ ගෙදර 16ක් වගේ හිරගෙයක දැම්මා වගේ මට කිසිම නිදහසක් නැහැ. බුදුන් වහන්සේ දකින්නවත් ධර්ම ශ්‍රවණය කරන්නටවත් දානයක් පිරිනමන්නටවත් විහාරස්ථානයට යන්නවත් මට නිදහසක් නැහැ. ඇයි මා මේ තත්ත්වයටපත් කරේ කියලා තමන්ගේ දුක් ගැනවිල්ල ලියලා යවනවා. ඒ වෙලාවේ මේ පුණ්‍ය සිටුතුමා ඒ ගැන සලකා බලලා කහවණු 15000ක් එවන උත්තරාවට මෙන්න මේ කහවණු 15000 අරගෙන ඔය රජගහනුවර ඉන්න සිරිමා කියන ගණිකාවක් ඇය తాවකාලිකව තමන්ගේ ස්වාමි පුරුෂයාට ගෙනල්ලා දීලා එයාගෙන් අවසර අරගෙන මේ දාන ආදී පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නටයි කියලා එයාට මාස තුලේ කටයුතු කරන්නටයි කියලා කහවණු 5000ක් යවනවා. ඒ සිරිමා ගණිකාව දවසකට 1000ක් කහවණු අය කරනවා මිල වශයෙන්. උත්තර වේ විදිහට සිරිමාන පණිවිඩය වල ගෙන්නගෙන කහවණු 15000ට දීලා කියනවා මේ අඩමස තුල ඔබ මගේ ස්වාමියාට සේවය කරන්නටයි කියලා. ඉතින් ඇයවත් අරගෙන තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟට ගියාම ඔහු අහනවා කුමක්ද මේ කියලා. ඒ වෙලාව කියන මේ මාගේ සහායිකාව මේ අඩමස තුල ඔබට උපස්ථාන කරයි සේවය කරයි මේව මේ කාර්යය තුළ මාව නිදහස් කරන්න මට බුදුරජාණන් වහන්සේ දකින්නට ඕන.
ධර්ම ශ්‍රවණය කර ගන්නට ඕන. බුද්ධ උපස්ථාන සංඝ උපස්ථානය කර ගන්නට ඕන. දන් දෙන්නට ඕන. ඒ කටයුතු සඳහාම නිදහස් කරන්නයි කියලා එහෙම කිව්වහම මේ සිටු පුත්‍රයා මේ සිරිමා ගණිකාවගේ රූප සම්පatti දැකලා ඒ කිරී සෙනෙහක් උපදවාගෙන ඒකට එකඟ වෙනවා. ඉතින් එයින් අනතුරුව උත්තරාව ඊටමත් උද්‍යෝගයෙන් උනන්දුවෙන් කැපවීමෙන් දාන කටයුතු සංවිධානය කරනවා. දිනපතාම සිටි නිවසට ආරාධනා කරලා බුද්ධ ප්‍රේමක මහා සංඝරත්නයට දන් පිරිනමනවා. මේ විදිහට කරගෙන යනවා. වස් කාලය අවසන් වෙන තියෙන්නේ එක දිනක් විතරයි. මේ අවස්ථාවේදී අර සිටු පුත්‍රයා මේ තමන්ගේ බිරිඳ මොකද කරන්නේ කියලා උත්තරා මොකද කරන්න කියලා බලනවා. බලනකොට ඔහු දකිනවා දැලි කුණු තවරගෙන දහඩිය පෙරාගෙන මේ කුස්සියේ වැඩ කරනවා. ඒ වෙලාව එයා අනේ මේ මොඩ තැනැත්තිය දැලි කුණු තවරගෙන මේ ආර්යයන් වහන්සේලාට කියලා මුළු මහණුන්ට උපස්ථාන කරන දානේ සකස් කරවන්නේ කියලා කියාගෙන ඉතින් අයින් වෙනකොට සිරිමාව කල්පනා කරනවා කවුරු දිහාද මොහු බැරි වී කියලා බලනකොට උත්තරාව දිහායි. සිරිමාව ගෙනාවේ తాවකාලිකව නමුත් ඇයට අමතක වුණා තමන් ආවේ తాවකාලිකව කියලා. ඇයි හිතන් හිටියේ මේ මාගේ ස්ථිර සැමියයි කියලා. තමන් ආපු කාරණය ආවේ මොකටද කියන එක අමතක වුණා. උත්තරාව කෙරෙහි හිතේ තරහක් ඇති වුණා. හොඳ වැඩක් කරන්නම්කෝ කියලා මෙයාට උත්තරාවට පීඩා කරන්න කියන අදහසින් මුල් තැන්කට ගිහිල්ලා ලිපේ තියෙන පැසමින් පවතින ගෙතෙල් හැන්දක් අරගෙන උත්තරාවගේ හිස මත දාන්න වෙනවා. ඒක උත්තරාව දැක්කා. ඒ වෙලාව උත්තරාව කල්පනා කරා මේ සක්වල බිය සහිතයි. බ්‍රහ්ම ලෝකයට නීචයි. නමුත් මේ මාගේ යෙහෙළියගේ ගුණ අප්‍රමාණයි. මේ නිසා මට බුදුන් දකින්නට පුළුවන්කම ලැබුණා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න පුළුවන්කම ලැබුණා. බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට දන් පිරිනමන්න පුළුවන්කම ලැබුණා. මේ මාගේ යෙහෙළිය නිසා මට බොහෝ කුසල් කරගන්න ලැබුණා. ඒ නිසා මේගේ ගුණ අප්‍රමාණයි. මේ කෙරෙහි මාගේ සිතේ කිසිදු වෛරයක් නැමැතිනම් මේ හැලෙන ගිතෙල් හැන්ද මේ හිස මත හැලෙන ගිතෙල් හැන්ද සිසිල් දිය ධාරාවක් මෙන් වේවා. ස්වල් මාත්‍රයක් කොමාගේ සිත තුළ වෛරයක් ඇත්නම් මේ කෙරෙහි මේ ගිතෙලින් මාගේ සිරු පිච්චේවා කියලා අදිෂ්ඨාන කරමින් ඒ සිරිමාව කෙරෙහි අප්‍රමාණ විදිහට මෛත්‍රිය පැතුරුවා. සිරිමාව මේ ගිතෙල් හැඳ ගැනලා උත්තරාවගේ හිස මත හෙලනවා. ඒ ගිතෙල් සිසිල් දිය ධාරාවක් වගේ ගලාගෙන ගියා. මම කල්පනා කරා මේ ගිතෙල් නිවුණා වෙන්නට පුළුවන් ගේනකොට. ඊට තව එකක් අරන් එනවා. ඒ අරන් එන අතර වාරයේදී උත්තරාවගේ දාසියන් මේක දැකලා මෑට බැන වැදිලා පහර දෙන්න පටන් ගත්තා. "තී මොකද්ද කරන්නේ? අපේ ආර්යයන් වහන්සේට පිහිඩා කරනවානේ" කියලා බැන වැදිමින් බිම දාගෙන පහර දෙන්න පටන් ගත්තා. උත්තර උත්සාහ කරා මේ ක්‍රියාව වළක්වන්න. ඒකත් අසීරු වුණා. අවසානයේදී උත්තරා විසින්ම සිරිමාවට උපස්ථාන කරා. ඇය වුණු දියෙන් නහවලා සියක් වරක් පෙළු තෙලින් ඒ තරුණ ස්ථානවලට ආලේප කරලා ප්‍රතිකාර කරා. සාතු සප්පායන් කරා. එහෙම කරලා අහනවා "නුඹ කුමක් නිසාද මේ වගේ දෙයක් කළේ" කියලා. ඉතින් කාරණේ කියනවා. ඒ වෙලාවේ මේ සිරිමාවත් කල්පනා කරනවා මා මෙසේ කරද්දිත් මට මේ විදිහට කටයුතු කරා. දාසින් විසින් පහර දෙද්දිත් ඒ වළක්වන්නට උත්සාහ කරා. මේ විදිහට මේ මට දැන් සාදු සප්පායන් කරන උපකාර කරනවා. මේ තැනැත්ති මහා ගුණ ඇති තැනැත්තියක්. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාට දන් දෙනවා. මෙබඳු ගුණ තැනැත්තියක් කෙරෙහි නේද මම වරදවා පිළිපැද්දේ. වැරදි ලෙස කටයුතු කරේ. මේව සමා කරගත්තේ නැතිනම් මාගේ හිස හත් කඩකට පැලේවි කියලා තමා කරපු වරද ගැන සිහි වුණා. තමා කලේ බොහොම බරපතල වරදක් කියන එක සිරිමාවට සිහි වුණා. එහෙම වෙලා උත්තරාවගේ දෙපා පුන වැදි වැටි සමාවිල්ලනවනේ මට සමාවනසේක්වා. මා කලේ බොහොම බරපතල කාරණයක්. මාගේ මෝඩකමට මා මෙහෙම දෙයක් කළා. අනුකම්පා කළා මට සමාවනසේක්වා කියලා සමාවැදී සිටියාම උත්තරාව ප්‍රකාශ කරා
මම පියෙක් ඇති දියණියක් මගේ පියතුමා සමා කරගන්නේ නම් මම ඔබට සමාව දෙනවා කියලා. ඒ වෙලාවේ සිරිමාව කියනවා ඔබගේ පියතුමා වෙන්නේ පුණ්‍යසිරිතුමානේ මම එතුමාව සමා කරගන්නවා කියලා. ඒ වෙලාවේ උත්තරාව කියනවා ඒ මට ජාතිය ලබා දුන්නා වූ ජන්මය ලබා දුන්නා වූ පියතුමා. මේ ලෞකික පියතුමා මගේ ලෝකෝත්තර පියතුමා වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔබේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමා කරගන්නවා නම් මම ඔබට සමාව ලබා දෙනවා කියලා. ඒ වෙලාවේ සිරිමාව කියනවා මට උන්වහන්සේ ගැන විශ්වාසයක් නැහැ පැහැදීමක් නැහැ කියලා. උත්තරා කියනවා හොඳයි මම උන්වහන්සේ පිළිබඳව පැහැදීම ඇති වෙන විදිහට කටයුතු කරන්නම්. හෙට දවසේදී බුද්ධ පෙරමුක මහා සංඝරත්නය මේ නිවසට මේ සිට නිවසට වැඩම කරනවා. ඔබ තමන්ගේ නිවසට ගිහිල්ලා ප්‍රණීත ආකාරයට ආහාර පාන දාන සකස් කරගෙන ඉන්න. එහෙම පැමිණියාම ඔබට බුද්ධ පස්ථානය සිද්ධ කරන්න පුළුවන් මම ඒවට උපකාර කරන්නන්ය කියලා. ඒ කිව් පරිදි සිරිමාව තමන්ගේ නිවසට ගිහිලා ප්‍රණීත ආකාරයට කාර්ය බෝධි සකස් කරන ආවා. බුදුරජාණන් වහන්සේ උත්තරාවගේ නිවසට වැඩම කරා මහා සංඝරත්නය සමග. උත්තරාවගේ උපකාරයෙන් සිරිමාවත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිරිනැමුවා. අවසානයේ සිරිමා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටි සමාව අයද සිටිනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ විමසනවා නුඹ මොකද්ද කරපු වරද කියලා. ඒ වරද ඒ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උත්තරාවගෙන් අහනවා ඒ කතාව ඇත්තද කියලා. ඒ වෙලාවේ කියන උත්තරාව එහෙමයි ස්වාමීනි ඒ කතාව ඇත්ත. මම කීවා භාග්‍යතුන් වහන්සේ සමා කරගන්නවා නම් මම ඇයට සමාව ලබා දෙනවා කියලා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ සාදු සාදු උත්තරාවනි ඔබ මෛත්‍රියෙන් වෛරය දිනාගත්තා කියලා ගාථා රත්නයක් දේශනා කරමින් ධර්ම දේශනා සිද්ධ කරා. අක්කෝධේන ජිනේ කෝදන් අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නලික වාදිනන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර සිටියා ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධ කරන තැනත්තාව දිනන්න පුළුවන්. ඒ කියන්නේ යම් කෙනෙක් තමන්ට ක්‍රෝධ කරනකොට වෛර කරනකොට ඒ තැනත්තා කෙරෙහි මෛත්‍රී කිරීමෙන් ඔහුට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්නට පුළුවන්. ඔහුගේ ක්‍රෝධය මැඩ පවත්වා ගන්නට පුළුවන්. ඒ නිසා දලෝකයේ බොහෝ දිනෙක කෙනෙකුට වෛර කරන ක්‍රෝධ කරනකොට ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් උත්තර දෙන්නේ වෛරින්මයි ක්‍රෝධින්මයි. ඒ වෛරයේ ක්‍රෝධය නිසා තමයි ලෝකේ යුද ගිනිදෙල් පවා ඇති වෙන්නේ. යම් කෙනෙකුට පුළුවන් නම් Tamanට කෙනෙක් වෛර කරනකොට ක්‍රෝධ කරනකොට ද්වේෂ කරනකොට පීඩා කරනකොට ඒ තනත්තා කෙරෙහි මෛත්‍රිය කරන්ට ක්‍රෝධ නොකරින්නට ඒකාන්තයෙන් තමයි ජය ලබන්නට පුළුවන්කම තියෙනවා. අසාදුන් සාදුනා ජිනේ යම් කිසි අවඩ කරන කෙනෙක් ඉන්නවා නම් අයහපත දේ කරන කෙනෙක් ඉන්නවා නම් ඔහු දිනන්න පුළුවන් යහපත් දේ කිරීමෙන් සුචරිතවත් දේ කිරීමෙන්. ජිනේ කදරියන් දානේන යම් මසුරු තැනැත්තෙක් ඉන්නවා නම් ඒ මසුරු තැනැත්තාගේ මසුරු භාවය දුරු කරගන්න පුළුවන්කම තියෙන දන් දීමෙන්. දන් නොදෙන තාක් ඔහුට තමන්ගේ මසුරු භාවය දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ. එනිසා ටිකෙන් ටික හරි දානය දීමට හුරු වුණාම දන් දීම තුළින් තමන්ගේ තියෙන තද මසුරු ස්වභාවය දුරු කරලා ඒ මසුරු භාවය ජය ගන්න පුළුවන්කම තියෙනවා දන් දීම තුළින්. සත්‍යය නලිකවාදිනම් අලිකවාදී කියන්නේ මුසා කියන පුද්ගලයා. යම් කෙනෙක් මුසාබස් කියනවා නම් ඒ මුසාබස් කියන කෙනාව ජය ගන්න පුළුවන්කම තියෙන්නේ සත්‍යවාදීමෙන් සත්‍ය ප්‍රකාශ කිරීමෙන්. නිසා මෙන්න මේ විදිහට මේ ගාථා රත්නය දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ මේ පැමිණි සියලු පිරිසට ධර්ම දේශනා කළා. ධර්ම දේශන අවසානයේ ශ්‍රීමාව උතුම් සෝතාපට්ටි ඵලයේ පිහිටියා. එදා පටන් ශ්‍රීමාව ආර්ය ශ්‍රාවිකාව බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ කිරි අචල ප්‍රසාදයක් ඇති කෙනෙක් බවට පත් වුණා. එතෙන් පටන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා තමන්ගේ නිවසේට දානෙට වඩින විදිහට ආරාධනා කරලා තමන්ගේ නිවසේත් දන් පැන් සකස් කරලා ඊතා ප්‍රණීත ආකාරය දාන සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඊතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දන් පැන් පිරිනමමින් බුදුපස්ථාන සංඝපස්ථාන සිද්ධ කරන්නට යෙදුණා. එතෙන් පටන් පින්තුනි සිරිමාවගේ නිවසේ
ස්වාමින්වහන්සේලා 8 නමකට දිනපතාම ඉතා ප්‍රණීත ආකාරයට දානය පූජා කරනවා, දානය සකස් කරලා දෙනවා. ඒ දෙන්නව දානය ඉතාමත් ප්‍රණීතයි. ඒ වගේ මෙහි කිසිම අඩුවක් පාඩුවක් කියන්නට නැහැ. යන ස්වාමින්වහන්සේලාගේ හිත පෙරෙන විදිහට දාන ලබා දෙනවා. කුස පෙරෙන විදිහට විතරක් නෙමෙයි, හිතත් පෙරෙන විදිහට, සතුට වෙන විදිහට, කැමැති විදිහට දානේ ලබා දෙන පිරිනමනවා. ඉතින් ඒ සිරිමාව ලබා දෙනව දානය එක් ස්වාමින්වහන්සේ නමකට දෙන දානය ස්වාමින්වහන්සේලා 3-4 නමකට තරම් ප්‍රමාණවත් වෙනවා. දානය වන දවසානයේ ගිතෙල් ගන්න, මී ගන්න, කිරි ගන්න, තෙල් ගන්න ආදී වශයෙන් පස්කව රසයෙන් පංච බේසජ්ජයෙන් පාත්‍රය පුරවලා ලබා දෙනවා. ඒ ස්වාමින්වහන්සේ කැමති මොකද්ද? ඒ දේ පාත්‍රය පුරවලාම ලබා දෙනවා. ඒ වගේ උපස්ථාන කරන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරනවා. දාස දාසීන් සේවිකාවන් යොදවලා පැත්ත කරලා බලාගෙන නැහැ. තමන්ම සීතින් ගිහිල්ලා දානෙ පිරිනමනවා. තමන්ම පාත්‍රය අරගෙන සෝදනවා. මේ ආදී වශයෙන් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන්, සංඝ රත්නයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ දානෙට වැඩම කරන්නව ස්වාමින්වහන්සේලා ආපහු වඩින් හිත පිරීලා තමන්ගේ ආහාර කෘත්‍ය සිද්ධ කරගෙන බොහොම සතුටින් පැමිණෙනවා. විහාරස්ථානයේ පැමිණලා මේ දානයේ ස්වභාවය පිළිබඳව වර්ණනා කරන ගුණ කියනවා. ඒ විතරක් නෙමේ, ඇයගේ මේ දානයේ ස්වභාවය විතරක් නෙමේ, ඇය සිද්ධ කරන උපස්ථාන කටයුතු වල තියෙන ස්වභාවය. ඉතින් ඇයගේ මේ දානයේ සංවිධාන කටයුතු දකිනකොට හිත පහදිනවා කියලා මේ බඩිනු ස්වාමින්වහන්සේලා ගුණ වර්ණනා කරනවා, ගුණ ප්‍රකාශ කරනවා. ඉතින් එක්තරා දවසකදී දොර බැහැරේ ඉඳලා ස්වාමින්වහන්සේ නමක් මේ රජගහ නුවර සේනාසනයට පැමිණියා. මේ කාලේ තථාගතයන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනාරාමේ. දිනපතා ස්වාමින්වහන්සේ 8 නමක් සලාක ක්‍රමයට මේ සිරිමාවගේ නිවසට වැඩම කරන දානය සඳහා. එදා දවසේදී ස්වාමින්වහන්සේ 8 නමක් දානය වළඳලා ඇවිල්ලා විහාරස්ථානේ පැමිණලා මෙන්න මේ විස්තර කියනවා. යාවන් පස්සේ අහනවා හින්න ස්වාමින්වහන්සේ නඹලා කොහින්ද දාණය ලබා ගත්තේ කිව්වම අපි අද දානීය වෙනදී සිරිමාවගේ නිවසෙන්. ඒකේ දාණය බොහොම උතුම්, බොහොම උත්කෘෂ්ටයි. ඒ කිසිම අඩුවක් පාඩුවක් කියන්නට නැහැ. ඒක ස්වාමින්වහන්සේ නමකට දෙන දාණය ස්වාමින්වහන්සේ 3-4 නමකට නමුත් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේ මේ උපස්ථානෙන් හරීම ප්‍රසාද ජනකයි. කතාව හරි ප්‍රසාද ජනකයි. ඒ වගේම රෝමත් නැත්‍යක් දර්ශනීය පවයිතා මනස්කාන්තයි ප්‍රසාද ජනකයි කියලා මේ දානයේ පිළිබඳව සිරිමාගේ උපස්ථාන කටයුතු පිළිබඳව වර්ණනා කරනවා. මේක අහන් හිටිය අර දුර බැහැර සිට පැමිණි ස්වාමින්වහන්සේ කල්පනා කරනවා මමත් කෙසේ හෝ මේව දකින්නට ඕන කියලා සෙනෙහයක් උපදවා ගන්න මේ කතාව අහලා. තමන්ගේ වස්කරණේ ප්‍රකාශ කරලා උන්වහන්සේ සේනාසනේ ඉන්නවා. කෙසේ හෝ මේ ස්වාමින්වහන්සේ පසුදින සංඝ ස්ථවිර වශයෙන් මේ ස්වාමින්වහන්සේ සමගත් නමක්ව ඒ සිරිමාවගේ නිවසට දානයට වඩින්නට අවස්ථාව සැලසුණා. කලින් දිනේදී යම් ස්වාමින්වහන්සේලා පිරිසක් සිරිමාවගේ නිවසේ දාන වෙනදුවාද ඒ ස්වාමින්වහන්සේලා දාන වන්දලා වැඩියෙන් පස්සේ සිරිමාව දැඩිසේ ගිලන් භාවයටපත් වුණා. ඉනසයට නැගිටලා ඇවිදින් උපස්ථාන කටයුතු ආදී සිදු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇය සීල ආභරණ මුදාහැරලා තමන්ගේ ආසනයේ තමන්ගේ ඇඳ මත වැතුරුණා. ස්වාමින්වහන්සේ 8 නම දානයේ සඳහා සිරිමාවගේ නිවසට මාලිගයට වැඩම කරාම ඒ බව සේවිකාව සිරිමාවට දැන්නුවා. ඒ වෙලාවේ සිරිමාව කියන ස්වාමින්වහන්සේලාට ආරාධනා කරලා අසුණු පනවලා වඩා හිඳවලා කැඳ ආදී පිරිනමලා දෙන්න ප්‍රණීත ආකාරයට ඒ දානය සකස් කරලා පාත්‍රය පුරවලා මට කතා කරන්නයි කියලා. ඉතින් ඒ සේවිකාවන් ඒ විදිහට කටයුතු සිද්ධ කරා. පාත්‍රය පුරවලා දානය බෙදලා සිරිමාවට මතක් කරා ආර්යවනි දානය සකස් කරලා තියෙන්නේ පාත්‍රයට පුරවලා තියෙන්නේ කියලා. ඉතින් සිරිමාව තමන්ගේ සහායිකාවන්ගේ උපකාරයෙන් ඒ වාරුවෙන් උදව්වෙන් ඉදිරියට ඇවිල්ලා අර පාත්‍රය ස්වාමින්වහන්සේලාට සියතින් පූජා කරා. මේ වෙලාවේ අර පිටතේ සිට වෙනස් සේනාසනයක සිට පැමිණි ස්වාමින්වහන්සේ ඇයි දිහා බලලා
කල්පනා කරනවා මේ වයසට ගිය මේ රෝගාතුර ඉන්නව ශ්‍රීමාව මෙච්චර ලස්සන නම් තරුණ කාලයේ කොහොම ලස්සන වෙන්නේ නැද්ද කියලා අනාදිමත් කාලයක් තිස්සේ අනවරාග සංසාරයේ තමන් පුරුදු කරපු පුහුණු කරපු කෙලෙස් ධර්මයන් ඉස්මතු වෙලා ආවා. කෙලෙසුන්ගෙන් ආතුර වුණා. කෙලෙසුන්ගෙන් තෙත්තුණු හිතක් ඇති වුණා. ඒ නිසා කෙලෙසුන්ගෙන් ආතුරුන මේ ස්වාමීන් වහන්සේට දානේ වළඳන්න පුළුවන්කමක් ඇති වුණේ නැහැ. දානේ වළඳන්න රුචියක් ඇති වුණේ නැහැ. අනික් ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා අවසන් වුණාන් පස්සේ උන්වහන්සේ මේ දාන පාත්‍රයත් අරගෙන හැමම තමන්ගේ විහාරයට ගිහිල්ලා සේනාසන ගිහිල්ලා පාත්‍රයේ පැත්තකින් තියලා සැතපෙනවා. යහළු ස්වාමීන් වහන්සේ දැවිලා කතා කරත් කොයිතරම් කරුණ කිව්වත් උන්වහන්සේ නැගිටින්නේ නැහැ. තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් ආතුර වෙලා තිබුණේ. කෙලෙසුන්ගෙන් පීඩාවටපත් වෙලා තිබුණේ. බලන්න පින්නතුනි යම් රූපයක් දැකලා ඒක කෙරෙහි ඉෂ්ටවාසීන් සුභවාසීන් මනහිතකාරය කරන්න ගත්තොත් අර යටපත් වෙලා තියෙනව කෙලෙස් මතුවලා ඇවිල්ලා තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් ආතුර වෙනවා තෙත් වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඇස ආදී ඉන්ද්‍රියන් සංවර කරගන්න විදිහට කරුණ කාරණා දේශනා කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය සංවර ඇති කරගන්න කියලා විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවර ඇති කරගත්තේ නැති නිසා තමයි ඒ සිරිමාගේ රූප සම්පatti දැකලා සංසාරගත කෙලෙස් ධර්ම මතුවලා කෙලෙසුගෙන් ආතුරු වුණේ. ඉතින් මේ විදිහට උන්වහන්සේ දානේ පාත්‍රයේ පැත්තකින් ඉතින් ඉදාගත්තා. ස්වාමීන් වහන්සේලා දානේ වන්දලා වැඩියෙන් පස්සේ හවස් භාගයේදී සිරිමාව කලෝරේ කරා. ඒ බව බිම්බිසාර රජතුමාට දැන්නුවා. බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා භාගවත් බුදුරජාණන් වහන්සේ සිරිමා උපාසිකාව කලෝරේ කරා කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ රජතුමාට කියනවා එහෙමනම් රජතුමනි ඒ සිරිමාවගේ ශාරීරිය අමුසොහන දමන්න. හැබැයි කිසිම සතෙකුට කිසිම පුද්ගලයෙකුට හානිය කරන්න බැරි විදියට ආරක්ෂා සංවිධානය සිදු කරන්නයි මේ ශාරීරිය බිඳිලා මේ ශරීරයෙන් පණුව විහිදින අවස්ථාව වෙනකොට කින දවස් 3ක් ඉක්මනින් පස්සේ මේ මල කඳේ එදිමිලා නිල් වෙලා සරව ගලලා පණුව ගහන තත්ත්වයටපත් වෙනවා. අනේ තත්ත්වයටපත් වුනහම මට දන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ රජුරවන්ට ප්‍රකාශ කර සිටියා. රජතුමා තේරුම් ගත්ත කාරණය භාග්‍යවතුන් වහන්සේ මේ සිරිමාවගේ ශරීරය මුල් කරගෙන මේ මත ශරීරය මුල් කරගෙන වටිනා ධර්මයක් දේශනා කරන්නටයි මේ උත්සාහ කරන්නේ. ඒ සියලු කටයුතු එතුම සංවිධානය කරා. අමුසොහනේ ශරීරය දාලා ආරක්ෂා සංවිධානය සැපයුවා. කිසිම සතෙකුට හානි කරන්න බැරි විදිහට. දින 3ක් ඇවෑමෙන් දින 3ක් ගියාම මේ ශරීරය ඉදිමිලා නිල් වෙලා තනින් තන පැලිලා ඉදිනු බත් හෙලියක් වගේ හැමතැනින්ම පණුව ගලන්නට ස්වභාවයටපත් වුණා. ඒ තත්ත්වයටපත් වුණාම රජුරෝ බුදුරජාණන් වහන්සේට මතක් කරේ කාරණේ භාග්‍යවතුන් වහන්සේ ආනන්තරුන් වහන්සේට සිහිපත් කරා සියලුම භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරන්න බුදුරජාණන් වහන්සේ සිරිමා බලන්නට වඩිනවා. කැමැති සියලු දෙනාට රැස්වන්නයි එකතු වන්නයි කියලා. මේ කාරණේ අර සිරිමාව කෙරෙහි පිළිබඳ සිත් ඇති වෙලා කෙලසුන්ගෙන් ආතුරු වෙච්චි උන්වහන්සේටත් ඒ ස්වාමීන් වහන්සේටත් අහන්න ලැබුණා. ඒ වෙලාවේ උන්වහන්සේ තමන්ගේ පාත්‍රය සෝදලා ඒ පාත්‍රයේ තිබුණු බත් කුණු වෙලා තිබුණේ ආහාර කුණු වෙලා තිබුණේ ඒ පාත්‍රයේ තිබුණ ආහාරවත් කලයක සෝදලා ඉක්මනින් සූර්ය හැඳ පරවගෙන ලෑස්ති වෙනවා සිරිමාව බලන්ට යන්න. රජතුමාත් මුළු රට පුරාම අඬබෙර යවුවා. කුඩා දරුවනොත් නිවෙස් රැකෙනව පුද්ගලයොත් හැරුණාම අනික් සීලම දෙනා මේ සිරිමා බලන්ට අමුසොහොන්ට එන්නට ඕන. එසේ නොපැමිණෙනව සෑම දිනාටම කහවණු 8ක් බැගින් දඩ නියම කරනවා කියලා. ඉතින් එහෙම දඩයක් නියම කරාම කහවණු 8ක් කියලා කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි. හැමෝටම වෙන සිද්ධ වෙනවා. සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩය වුණනම් වැඩි සලකීමක් දක්වන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකින් එහෙම එන්නේ නැහනේ. නමුත් රාජානින් මේක ක්‍රියාත්මක කරාම රාජනක් වශයෙන් ඇති කරාම නිවේදනය කරාම හැමෝටම වෙන සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් රාජානින් දඬුවම් ලබන්න සිද්ධ වෙන නිසා. ඉතින් මිත්‍යා දෘෂ්ටික අය පවා තුනුවන්ගේ ප්‍රසාද නැති අය පවා ඒ වෙලාවේ
රාජනට ගරු කිරීම වශයෙන් රාජනට බියෙන් බොහෝ පිරිස් දැන් අර අමුසොහොන්ට රැස් වුණා සිරිමාව බලන්නට. ඒ ප්‍රදේශයෙන් රජතුමාත් රාජ්‍ය සේවකයෝ මැති ඇමතිවරු ආදී පිරිසත් ඇවිල්ලා ඉන්නවා. විශාල ජනකායක් රැස්ලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නය පිරිවරාගෙන ඒ අමුසොහොන්ට පැමිණියා සිරිමාවගේ මృత ශරීරයේ තියෙන ස්ථානයට. භික්ෂුණීන් වහන්සේලාත් පැමිණියා මේ අවස්ථාවට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහරජතුමාගෙන්, රජතුමනි, කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මේ සිරිමාව කහවණු 1000ක් ගෙවලා අරගන්නටයි කියන්නේ කියලා. ඒ කිව් විදිහට රජතුමා සේවකයන් ලව උද්ඝෝෂණය කරනවා, හඬ පතුරවනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ සිරිමාවගේ ශරීරය කහවණු 1000ක් දීලා අරගන්නටයි කියලා. කවුරුත් නැහැ. කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. මේ ජීවත් ලැඳිද්දී රජවරු, මැති ඇමතිවරු, සිටුවරු කහවණු 1000ක් දීලා මේ මිලදී ගත්තේ. මේ නිසා සතුටුනේ තමන්ගේ කාම ක්ලේශයන්, කාම පරිදායන් සංසිඳවා ගත්තේ දිනකට කහවණු 1000ක් ගෙවලා. නමුත් දැන් මේ ශරීරය මිලදී ගන්නට කවුරුත් ඇත්තේ නැහැ. ඊට පස්සේ ගාන අඩු කරන්න කියන 500කට. කහවණු 500ක් දීලා අරගන්න කෙනෙක් ඉන්නවනම් ගන්න කියනවා. ඒත් කිසිම කෙනෙක් නැහැ. නැවත කහවණු 250කට අඩු කරනවා. කවුරුත් නැහැ. කහවණු 200කට අඩු කරනවා. කවුරුත් නැහැ. කහවණු 100කට, 50කට, 25කට, 20කට, 10කට අඩු කරලා බැලුවා. කහවණු 10කට ගන්න කෙනෙකුත් නැහැ. කහවණු 5කට ගන්න කියනවා. ඒත් කවුරුත් නැහැ. එක් කහවණුවකට පුළුවන් නම් ගන්න කියනවා. කිසිම කෙනෙක් ගන්න කැමති නැහැ. හැකිනම් මස්සක් දීලා මේ ශරීරය අරගන්න කියනවා. ඒත් කවුරුත් නැහැ. අවසානයේ තථාගතයන් වහන්සේ කියන එහෙනම් කිසිම මුදලක් නැතුව නොමිලේ මේ ශරීරය දෙනවා. මේක අරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවා අරගන්න කියලා. එහෙම අඬබර ඇව්වත් නිකන් දුන්නත් මේ මුද ශරීරය ගන්න කවුරුත් කැමතුන්නේ නැහැ. වරණ පින්විතෙන් ජීවත් වෙලා ඉන්නකොට කොයිතරම්නම් මේ ශරීරයට ලෝභ කරාද, ආශා කරාද, ඇලුනද. නමුත් දැන් මැරුණාම, පණුව ගහන තත්ත්වයටපත් වුණාම කවුරුත් ඒකට කැමති වෙන්නේ නැහැ. කවුරුත් ඇලෙන්නේ නැහැ. අන්න ශරීරයේ තියෙන මේ මම මාගේ කියලා අරගන්න මේ රූපකයේ තියෙන සැබෑ ස්වභාවය, මේ රූපයේ තියෙන සැබෑ ස්වභාවය මතුවලා තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ මේ සිරිමාවගේ මේ රූප ස්වභාවය දැන් මේ සිරිමාවගේ මේ මృత ශරීරය අරමුණු කරලා රූපයේ තියෙන සැබෑ ස්වභාවය මතු කරලා ධර්ම දේශනා කරන්නට දුනා. පස්ස චිත්ත කතං බිම්බං අරෝකායන් සමුසිතං ආතුරන් බහෝ සංකප්පං යස්සනත්ති ධවන්ටිති. මේ ගාථා පිණිස ධම්මපදයේ ජරාවක් ගැන ගාථා රත්නයක්. ඒට කතා වස්තුනේ සිරිමාවගේ මෙන්න මේ කතා වස්තුවමයි. මේ ගාථා රත්නයේ කියවෙන පින්නතුනි යස්ස යම් ශරීරයක ධවන්ටිති ස්ථිර පැවැත්මක් නැතිද, යම්ගේ ශරීරයක යම් ශරීරයක නිත්‍ය පැවැත්මක් නැද්ද, අරුකායන් නව මහා වනමුඛයන්ගේ නිරන්තරයෙන් අසුචි වැగిරෙන්නා වූ. මොනවාද පින්නතුනි මේ නව මහා වනමුඛයන්? ආහාර ගන්න මුඛයේ තියෙනවා. ඉතින් මේන් කෙල, සෙම කියන මේ අසුචින් වැగిරෙනවා. නාස්පුඩු දෙකක් තියෙනවා. මේ වගේ සොටු කියන අසුචිය වැగిරෙනවා. ඇස් දෙකක් තියෙනවා. ඒ වයින් කබ, කඳුළු කියන මේ අසුචිය වැగిරෙනවා. කන් දෙකක් තියෙනවෙන් කලාඳුරු කියන අසුචිය වැగిරෙනවා. මේ හිස කියන කොටසේ විශේෂයෙන් සත් විෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා මුලින්ම ඇලෙන්නේ, ප්‍රිය වෙන්නේ හිස කියන කොටසට, මුහුණ කියන කොටසට. මේ හිස කොටසෙම පින්නතුනි මේ නව මහා වනමුඛයන්ගෙන් වනමුඛ කීයක් තියනවද? මුඛයේ තියෙනවා නාස් සිදුරු දෙකයි, ඇස් දෙකයි, කන් දෙකයි. එතනම තියෙනවා 7ක්. ඊළඟට තියෙනවා අසුචිය බැහැර කරන්නා වූ අදෝමුඛය. ඊළඟට මූත්‍රා මාර්ගය. මේ විදිහට
වන මොක 9කින් නිරන්තරයෙන් මේ කයෙන් අසුචි වැగిරෙනවා. ඒවා දිනපතා පිරිසුදු නොකරොත් මොකද වෙන්නේ පින්නතුනි? දුගදහමන තත්ත්වයටපත් වෙනවා. කවුරු හරි සෝදන්නේ පිරිසුදු කරන්නේ නාන්න නැති හිටියොත් දවස් කීපයක් කවුරුත් කැමති වෙන්නේ කබ කඳුළු ගලාගෙන, ඔටු පෙරාගෙන, කෙල පෙරාගෙන, නවර පෙරාගෙන ඉන්න කෙනෙක් දැක්කොත් කවුරුත් කැමති වෙන්නේ නැහෙනි. ඒක තමයි ශරීරයේ නියම ස්වභාවය. ඒ නියම ස්වභාවය වහන්නට තමයි දිනපතා මේ පිරිසුදු කරන්නේ. සුවඳ විලවුන් ගල්වන්නේ, ආභරණ පනදන්නේ, ශරීරයේ තියෙන නියම ස්වභාවය වහලා දාලා වෙනස් ස්වභාවයකින් මතු කරලා ලස්සනයි කියලා පෙන්වා දෙන්නට. නමුත් සැබෑ ස්වභාවය තමයි නිරන්තරයෙන් මේ වගේ අසුචි වැగిරෙන එක. ඒක වළක්වන්න පුළුවන් කමක් නැත්නම් ඒකයි සැබෑ ස්වභාවය. එසා මේ ශරීරය කියලා කියන්නේ මේ විදිහට නිරන්තරයෙන් අසුචි වැగిරෙන එකක්. ඊට අමතරව 96000ක් රෝම කූපයන්ගෙන් නිරන්තරයෙන් දහඩිය කුණු වැగిරෙනවා. මේ විදිහට මේ කය ගත්තොත් අසුචියන්ගෙන් තැවිරිච්ච අසුචියන්ගෙන් අසුචි වැగిරෙන්නා වූ පිළිකුල් සහගත වූ ශරීරයක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බව නොදන්නෝ අඥාන පුද්ගලයන් මේක හොඳයි ඉෂ්ටයි කාන්තය මනාපයි කියලා මේකට ඇලෙනවා. ඇලිලා බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නවා. ඒ වගේ මේ කය කියන එක සමුස්සිතං. සමුස්සිතං කියලා මත අදහස් කරන්නේ 300ක් ඇට වලින් සකස් කරලා තියෙන්නේ. ඇට කැබලි 300ක් පිළිවෙලට සකස් වෙලා තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ඇට සැකිලි වලට 900ක් නහරවල් බැඳිලා 900ක් මස් ඇදිලි එකතු වෙලා තමයි මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට පිටතින් සමක් සිවියක් ආවරණ වෙලා සිවියේ යම් යම් පැහැයක් තිබුණාම අන්න ඒකට ඒ හැඩසටහනට ඒ පැහැයට තමයි සත්වය ඇලෙන්නේ. මේ ශරීරය සකස් වෙලා තියෙන පිනතුනි 300ක් ඇට සැකිලි එකතු වෙලා. මොනවද මේ 300ක් ඇට සැකිලි? ඇට කැබිලි. ඒක ධර්මයෙන් පෙන්වා දෙනවා. පිනතුන දැන ගන්නට පුළුවන් විසුද්ධි මාර්ගයේ කායගත සති භාවනා නිර්දේශයේ යට්ටි කියන මාතෘකාව තුලත් ඒක පෙන්වා දෙනවා. එතන තියෙනවා 300ක් ඇට කොහොම දෙන්නේ? අතේ තියෙනවා කුඩ ඇට 64ක්, පාදයේ තියෙනවා කුඩ ඇට 64ක්. ඒ වගේම මාංශ නිශ්චිත මුදු ඇට තියෙනවා 64ක්. එක් පාදයක් ගත්තොත් එක පාදයක විලුඹ ඇට එකක් තියෙනවා, ගොප් ඇට දෙකක් තියෙනවා, ජංග ඇට දෙකක් තියෙනවා, දන ඇට එකක් තියෙනවා, කලව ඇට එකක් තියෙනවා. තරණි පාදෙත් ඒ විදිහටම තියෙනවා. ඊළඟට ශරීරය ගත්තාම කටි ඇට දෙකක් තියෙනවා, යුගලක් තියෙනවා. ඒ වගේම කොඳු ඇට පෙළේ ඒ පිට කටු ඇට 18ක්, ඒ කියන්නේ 18ක් තියෙනවා. පරාල ඇට මියුර කෝඩුව සකස් කරන පරාල ඇට 24ක්, මෙතන 20ක් තියෙනවා. උර ඇට 14ක් තියෙනවා, පපු ඇට එකක් තියෙනවා. අකු ඇට කියනවා මේ උර හිසේ උර මඩලේ උඩින්ම තියෙන අකු ඇට යුගලක් තියෙනවා ශරීරේ. එක අතක් ගත්තොත් එක අතක උඩ බාහුව ඇට එකක් තියෙනවා, අග්‍ර බාහුව ඇට දෙකක් තියෙනවා. පතු ඇට ශරීරයේ දෙකක් පිහිටලා තියෙනවා. වම් පතු ඇටේ, දකුණු පතු ඇටේ. ඊළඟට බෙල්ලේ ගිය ඇට 7ක් තියෙනවා. හණු ඇට යුගලක් තියෙනවා. නාස් ඇට එකයි, ඇස් ඇට දෙකයි, කන් ඇට එකයි, නළල් ඇට එකයි, හිස් ඇට එකයි, හිස් කබල් ඇට 9 විදිහට මේ විදිහට තමයි මේ 300ක් ඇට සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ 300ක් ඇට පිළිවෙල සකස් වුණාම ඒක නහර බැල වලින් බැඳිලා මස් වැදි වලින් පෙරවිලා සමකින් සීවකින් වහලා මෙන්න මේ ශරීරේ හැදිලා තියෙනවා. ඒක තමයි ශරීරයේ නියම ස්වභාවය. ඒ ශරීරයෙන් අභ්‍යන්තරයේ තවත් කොනපයන් තියෙනවා. වකුගඩු, අක්මාවේ, හදවතය, පෙනහළුය මේ ආදි වශයෙන් තව බොහෝ පිළිකුල් සහගත දේවල් කොනපයන් පෙරලා සකස් වෙලා තියෙනවා ඒ කය ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන විදිහට. ඒ වගේම මේ ශරීරය කියන එක ආතුරා නිතරම ලෙඩ වෙන එකක්. නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙන එකක්. නොඑක ආකාර ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක අපට වර්තමාන හොඳ ආකාරව තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මේ ශරීරය අලංකාර කරගෙන විනස වස්ත්‍රාභරණ වලින් අලංකාර කරලා තමයි තියෙන්නේ. අන්න එහෙම වස්ත්‍රාභරණ අලංකාර කරාම සුවඳ විලවුන් ගලවලා අලංකාර කරාම තෙල් ගලවලා අලංකාර කරාම ඒකේ නියම ස්වභාවය තේරෙන්නේ නැහැ. පිළිකුල් ස්වභාවය සත්‍ය ස්වභාවය තේරෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු මෙහෙම විසිතුරු කළ අලංකාර කරගන්න බහුසක්කම්පන් බොහෝ දිනෙක හොඳයි ඉෂ්ටයි කාන්තය මනාපයි ප්‍රියයි කියලා කාමික වශයෙන් ඇලෙන මෙන්න මේ ශරීරය බලවයි මේ සැබෑ ස්වභාවය බලවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නි දේශනා කරමින් ධර්ම දේශනා කරා.
ඉතින් මේ දේශන අවසානයේ අර සිරිමාව කෙරෙහි පිළිබඳව සිත් ඇති කරගෙන කෙලෙසුන්ගෙන් ආතුර වෙලා හිටපු ස්වාමීන් වහන්සේ රහත් භාවයටපත් වුණා කියලා විමානවත් වට කතාවේ සඳහන් වෙනවා. නමුත් ධම්මපද අට කතාවේ සඳහන් වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ සෝවාන් බවටපත් වුණායි කියලා. ඒ වගේම පැමිණි ඒ අවස්ථාවේ රැස් වුණ 84000ක් ප්‍රාණීන්ට ධර්මාභිසමය සිද්ධ වුණා, ධර්මාවබෝධය සිද්ධ වුණා කියලා ඒ අට කතාවන් වල සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවට අර සිරිමා මිය ගිහිලා දැන් දිවි ලෝකේ ඉපදලා ඉන්නවා. ඒ ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුපස්ථාන සංඝුපස්ථාන සිද්ධ කළා. ධර්ම ශ්‍රවණය සිද්ධ කරගත්තා. සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කළා. පෙර ජීවිතය අයහපත් වුණත් බුද්ධ ශ්‍රාවිකාවක් බාටපත් වුණෙන් පස්සේ ඊටාම සිල්වත් ගුණවත් ධාර්මික දීපේවතක් ගත කරා. මිය පරලොව ගිහින් උපන්නේ දිවි ලෝකේ. තමන් දැන් දිවි ලෝකේ ඉපදලා ඉන්න බව දැනගෙන තමන් ලැබුණ ලද මේ ඉස්තුරු සම්පත්තිය දැකලා කල්පනා කරනවා තමන් කොහොමද මේ සම්පත්තිය ලැබියේ, කොහින්දද පැමිණියේ. තමන්ට සිහිපත් වුණා තමන් පෙර සිරිමා කියලා ගණිකාවක් වශයෙන් හිටියේ. උත්තරාවගේ උපකාරය නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ආර්ය ශ්‍රාවිකාව බවටපත් වුණා. එතෙන් පටන් සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරලා බොහෝ පුණ්‍ය ධර්ම සිද්ධ කරපු නිසා අද මා මේ ශ්‍රේෂ්ඨ උතුම් දිව්‍ය සම්පත්තිය ලැබලා තියෙනවා කියලා දැනගෙන මනස ලෝකේ දිහා බලන දැනගත්ත තමන්ගේ ශාරීරික අරමුණ කරන බුදුරජාණන් වහන්සේ පැමිණි විශාල පිටසක ධර්ම දේශනා කරනවා. මේ අවස්ථාවේ සිරිමාව 500ක් දිව්‍ය රත්වල නැගලා ඇයට පරිවාර සම්පත්ති වශයෙන් 500ක් දිව්‍යාංගනාවන් ලැබෙලා හිටියා. ඒ 500ක් දිව්‍යාංගනාවන් සමග දිවි ලෝකයෙන් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා දිව්‍ය රත් අහසේ නමත්තලා එයින් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පසංග පිළිවෙල වැඳ නමස්කාර කළ එකත් පස්සකින් හිටියා. මෙන්න මේ අවස්ථාවේදී මෙතන හිටියා වංගීස ස්වාමීන් වහන්සේ. වංගීස ස්වාමීන් වහන්සේකින් ප්‍රතිභානවන්ත ස්වාමීන් වහන්සේලා අතරින් අග්‍ර වූ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේට කියන ස්වාමීනි මට ගාථාවක් වැටහෙයි කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ ගාථාව කියන්නට ඒ ප්‍රශ්නේ විචාරන්නට උන්වහන්සේට අවසර දෙනවා. උන්වහන්සේ ගාථාවකින් අහනවා මේ සිරිමා දිව්‍යාංගනාවගෙන් යුත්තාචති පරම අලංකතාය අධෝමුඛා අගසිගමා බලී ජවා අබිනිම්මිතා පංච රතා සතාචතේ අන්වෙන්ති තං සාරති වෝදිතාය. අහනෙන් බාදෙව්දුව තීගේරි යොදන ලදාස්යෝ උතුම් දිව්‍ය මිය අසාභරණයන්ගෙන් සරසලා තියෙනවා. යටිකුරු කර මුව ඇති මේ ආශ්‍රයෝ ආකාශචාරී බල සම්පන්නයි ජව සම්පන්නයි. ඒ 500ක් රිය තිගේ පිනට පහළ වුණ අය පිනටයි පිදිලා තියෙන්නේ, පහළ වෙලා තියෙන්නේ. රියදුරන් විසින් මෙහෙවන ලදාස්සේ වගේ නොබැගේ සිතට අනුව මේ ආශ්‍රයෝ මේ රථයන් අරගෙන ගමන් කරනවා. සාතිට්ඨ සීරත වරේ අලංකතා ඕභාසයන් ජලමිව ජෝති පාවකෝ පුච්ඡාමි තන් වරතනු අනෝම දස්සනේ කස්මානු කාය අනදීවරං උපාගමි. නැවත අහනවා දිව්‍ය ආභරණය වලින් සරසුණු සඳහිරු තරු සේ බබලන ගිනගෙන දිලෙන බදු ශරීරයක් ඇති උතුම් මේ රතයන්ගෙන් නැගිලා ඔබ සිටිනවා. අලාමකෝ දර්ශන ඇති උතුම් ශරීර ස්වභාවයෙන් ඇති නුඹ කිනම් දිවිනේ කායක ඉඳලා බුදුරජාණන් වහන්සේ වෙත මෙහෙම පැමිණියාද කියලා නැවත ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ මේ දිව්‍යාංගනාව සිරිමා නැමැති දිව්‍යාංගනාව ප්‍රකාශ කරන තමන් කොහේඳද ආවේ කියලා. කාමග්ගපත්තානං යමා හුනුත්තරං නිම්මාය රමන්ති දේවතා තස්මා කය අච්චරා කාම වන්නනී ඉදාගතා අනදීවරන් නමසිතුන්ති. මේ දෙවියෝ කැමැති පරිදි කම්සප මවාගනමින් ඇලෙද්ද කාමසුඛයන්ගෙන් අගතෙන් පැමිණි තැන් අතුරින් යම් දෙව්ලොවක් වේද ශ්‍රේෂ්ඨයි කියද්ද අන්නේ දිවි ලෝකෙ ඉඳලා කැමැති රූප ස්වභාවයක් දරන කැමැති විදිහේ රූප ස්වභාවයක් මාන්න පුළුවන් මම ඒ අප්සරාවකෝ මම
බුදුරජාණන් වහන්සේ වන්දනයට මෙහි පැමිණියයි කියලා. ඉතින් මේ කතාවෙන් කියවෙන්නේ අයව අටුවාවේ සඳහන් වෙන්නේ නිම්මා රති කියන දිවි ලෝකෙ ඉපිදලා ඒ නිම්මා රති දිවි ලෝකෙ ඉඳලා මෙහි පැමිණියා කියලා මේ ප්‍රකාශ කරන බවයි අට කතාවේ සඳහන් වෙන්නේ. එනිසා තමන් කැමැති විදිහට ඉසුරු සම්පත් මවාගෙන සතුට වෙන දිවි ලෝකයක් තමයි නිම්මා රති දිවි ලෝක කියන්නේ. මේ තමන් කැමැති විදිහට ඒ සම්පත් මවා ගන්න පුළුවන්. කැමැති ආකාර රූප ස්වභාවයක් තමයි ඇති කර ගන්න පුළුවන්. ඉතින් දිවි ලෝකයන්ගෙන් ආශ්චර්යයෙන් වැඩිම ඉසුරුන්ගෙන් වැඩිම දිවි ලෝකය වෙන්නේ පරිණිමිත වස්තු දිවි ලෝකය. නමුත් මේ දිවි ලෝකයට තමන්ට කැමැති විදිහට සම්පත් සකස් කර ගන්න පුළුවන්. සැප විඳින්න පුළුවන් දිවි ලෝකයක්. ඒ නිසා මෙයත් කාමයන්ගෙන් අගතැන්පත් දිවි ලෝකයක් බවට ප්‍රකාශ වෙනවා සඳහන් වෙනවා. ඊට පස්සේ නැවත වංගේ ස්වාමීන් වහන්සේ අහනවා මෙන්න මේ විදිහට කේන්ත්වන් පුරේ සුචරිත මාචරීද කේ නජ්ජසී ත්වන් අමිතිය සාසුකේ දිතා ඉද්ධීචතේ අනදීවරා විහංගමා වන්නෝචතේ දස දිසා විරෝචති. නැවතේ ස්වාමීන් වහන්සේ අහනවා එම්බා දෙව්දුව කවර පිනක් නිසා මේ විදිහේ සැපය ලබන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවද? නමගේ මේ අති උත්තම වූ ආකාශචාර්ය වූ දිව්‍ය අනුභවයක් තියෙනවා. නමගේ ශරීරයේ දස දිසා බබලවනවා. මිනිසා මේ වංගීස ස්වාමීන් වහන්සේ අහන්නේ මේ විදිහේ උතුම් වූ දිව්‍ය ආශ්චර්යයක් දිව්‍ය ආත්ම භාවයක් ලබන්නට නුඹ පෙර මොන විදිහේ පිනක්ද කරේ? මොන වගේ කුසලයක්ද කරේ කියන එකයි ප්‍රශ්නයකින් මේ විදිහට අහන්නේ. නැවතත් ඒ ස්වාමීන් වහන්සේ අහන තවත් ගාථාවකින් දේවේහි ත්වන් පරිවුතා සක්කතා වසී කුතෝ චුතා සුග්ගති ගතාසි දේවතේ කස්සවා ත්වන් වචන කරානුශාසනින් ආචික්කමේ ත්වන් යදි බුද්ධ ශාවිකාති. නැවත අහනවා එම්බා දෙව්දුව නුඹ දෙවියන් විසින් පෙරවන ලද්දේ සත්කාර කරන ලද්දේ වෙහි කිනම් භවයකින් චතව සුගතිට පැමිණියාද? නුඹ කිනම් ශාස්ත්‍රවරයෙක්ගේ ආවාද අනුශාසනා පිළිගැනීමෙන් යවද අනුශාසනను හැසිරෙන්නේද? කොමන ආකාරයක බුදු ශ්‍රාවිකාවක් වූවාද? කෙසේ නුඹ බුදු ශ්‍රාවිකාවක් වුණාද කියන එකයි මේ ස්වාමීන් වහන්සේ අහන්නේ. ඒ වෙලාවේ නැවත මේ දිව්‍යාංගනාව ගාථාවකින් ප්‍රකාශ කරනවා නගන්තරේ නගර වරේ සුමාපිතේ පරිචාරිකා රාජවරස්ස ශ්‍රීමතෝ නච්චේ ගීතේ පරම සුසක්කිතා අහුං ශ්‍රීමාතිමන් රාජගහේ අවේදිසුන්. ප්‍රකාශ කරනවා මේ පර්වත පහකින් වට වෙලා සකස් වුණ මනා වූ දර්ශනීය නගරයක් තියෙනවාද? මේ කියන්නේ රජගහ නුවර පිළිබඳව. ඒ රජගහ නුවර නැටුමින් ගැයීමෙන් දක්ෂ වුණු මැනවින් පුහුණුවලත් සිරිමා කියන තැනැත්තිය තමයි මම. ඒ නගරයේ ශ්‍රීමාතු බිම්බිසාර රජුගේ පරිචාරිකාවක් වුණු සිරිමා කියන තැනැත්තිය තමයි මමයි කියලා තමන්ගේ ස්වභාවය පෙර ජීවිතයේ ස්වභාවය පිළිබඳව පෙර ආත්මය පිළිබඳව සිහිපත් කරලා දුන්නා. නැවතේ දිව්‍යාංගනා ප්‍රකාශ කරනවා මේ විදිහට බුද්ධෝච මේ ඉසි නිසභෝ විනායකෝ අදේසයි සමුදය දුක්ඛ නිච්චතං අසංකතං දුක්ඛ නිරෝධ සස්සතං මග්ගං චිමං අකුටිල මජ්ජ සංසිවං. තේ කියනවා මේ විශ්‍රී ශ්‍රේෂ්ඨෝ විනායකෝ බුදුරජාණන් වහන්සේ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය අනිත්‍ය ස්වභාවය දේශනා කරා. ඒ වගේම අසංස්කෘතෝ උතුම් නිරෝධ සත්‍යයේ නිත්‍ය ස්වභාවය නිරෝධ සත්‍ය දේශනා කරා. ඒ වගේම ඒ නිර්වාණය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ අකුටිලෝ වක්නෝ ඇදනෝ ඍජෝ ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව නම් ආරෂ්ඨාංගික මාර්ගයත් දේශනා කරා කියලා. මෙතෙන්දී මේ දිව්‍යාංගනා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනකොට වචන කිහිපයක් භාවිතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධෝ කියලා තියෙනවා. ඊයාතේ පිළිතුරු දන්න. ඒ වගේම ඉසි නිසඹෝ විනායකෝ කියලා කියනවා. ඉසි නිසඹෝ එතන වචන දෙකක් තියෙනවා පින්නතුනි. ඉසි කියලා කියන්නේ සීලාදී ධර්මයන් මනසිකාරය කරමින් යන හැසිරෙන හින්දා පරීක්ෂා කරන හින්දා
ඉසි කියලා කියන ඍෂිවරයා කියන අදහසින්. නිසඹ කියලා කියන පින්නතුනි ශ්‍රේෂ්ඨ උතුම් වූ ගවයා කියන අර්ථයෙන්. මෙතන කොහොමද මේ ගවයා කියලා අර්ථය ගන්නෙ? යම් ගවයෙක් ඉන්නවා කියනවා ගවයන් 100කට අධිපති වෙන නායකත්වය දරන. නැත්නම් ගවපටි 100කට නායකත්වය දරන. ඒ ගවයට කියනවා වසබ කියලා. ඒ වගේම ගවයන් 1000කට නායක වන ගවපටි 1000කට නායක වන ගවයෙක් ඉන්නවා. එයාට කියනවා වසබ කියලා. මේ සීලොම ගවයන්ට කොයිතරම් ගව හිටත් ඒ සීලොම ගවයන්ට නායකත්වය දරන්න පුළුවන් සුදු පැහැති ජව සම්පන්න වූ බල සම්පන්න වූ ශක්ති සම්පන්න වූ ගවයෙක් ඉන්නවා කියනවා. මේ ගවයාට ඕන බරක් ඕන දුකක් ඉවසන්න පුළුවන්. හෙනහඩ 100ක් ඇති වුණත් ඒ හෙනහඩකින්වත් කම්පාටපත් වෙන්නේ නැති ගවයෙක් කියලායි හඳුන්වන්නේ. මේ ගවයට කියනවා නිසඹ කියලා. නිසඹ කියලා. ඉතින් මෙහෙම ගවයෝ අද ලෝකෙ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. නමුත් අටුවාවේ මෙන්න මේ විදිහට පෙන්වලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනත් මේ වගේ දසබල ඥානයන්ගෙන් සමන්නාගත වුණු චතු විසරද ඥානයන්ගෙන් කියන මේ පාස් හතරෙන් අටපිරිසයි කියන මේ පොළවේ සිටගෙන ඉන්න. කොයිතරම් මිත්‍යා දෘෂ්ටික බලවේගාවත්, කොයිතරම් සතුරු පද්‍රාවත්, කොයිතරම් විරුද්ධවාදීන් ආවත්, කොයිතරම් දොස් කියන අය අපහාස කරන අය නිඳා කරන අයවත් ඒ කිසිම දෙයකින් කම්පාටපත් වෙන්නේ නැති අකම්පිතෝ හදවතක් තියෙන ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. අන්න ඒ ආයතනෙන් තථාගතයන් වහන්සේට නිසඹ කියලා කියනවා. ඉතින් ඉසි උනේත් උන්වහන්සේමයි නිසඹ උනේත් උන්වහන්සේමයි කියන අර්ථයෙන් ඉසි නිසඹෝ කියලා බුදුරජාණන් වහන්සේට අර්ථකථනය කරනවා. විනායක හික්මියුත්තං හික්මන්නා වූ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ විනායක කියලා දේශනා කරන පෙන්වා දෙනවා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ඉසි නිසඹුණු විනායකුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරා මොනවද? සමුදය සත්‍ය, දුක්ඛ සත්‍යයත්. මේ අපි තුන අහලා තියෙනවා දුක්ඛ සත්‍ය කියන එකත් සමුදය සත්‍ය කියන දෙකත් අනිත්‍යයි. නිට්ටය නැහැ. දුක්ඛ සත්‍ය කියනකොට කෙටියෙන් කිව්වොත් එහෙනම් පංච පාදනස්කන්ධ දුක්ඛය පිළිබඳව මේ වෙනතුන් කොතෙකුත් දේශනා තුලින් හරැති. ඒ දුකට හේතු කාරණා වන සමුදය සත්‍ය, තෘෂ්ණා ආදී ධර්මතා පිළිබඳව පිළිතුරු හරැති. මේ දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍යත් බුදුරජාණන් වහන්සේ මනාකර දේශනා කරා. ඒ වගේම නිර්වාණය අසංකතයි. කිසිම දෙයකින් සකස් නොකරපු හින්දා, සකස් නොකරන ලද දෙයක් හින්දා අසංකතෝ නිර්වාණ ධර්මයක්. ඒ වගේ නිර්වාණ ධර්ම නිට්ටය ධර්මයක් හින්දා ඒකට කියන සාස්වත කියලා. ඒ අසංකතෝ සාස්වතෝ නිර්වාණ ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරා පෙන්වා දුන්නා. ඒ නිර්වාණය සාක්ෂාත් කරගැනීම සඳහා වැඩි උත්සාහ වූ අකුටිලු වූ ඇදී නැතිවක් නැති ඍජු ප්‍රතිපත්ති මාර්ගය, ආරෂ්ඨාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුත්වානහං අමත පදං අසංකතං තථාගතස්ස නදිවරස්ස ශාසනං සීලේසුහං පරම සුසංගතා අහං ධම්මේ ඨිතා නරවර බුද්ධ භාසිතේ. යතුම් තථාගතෝ සර්වඥන් වහන්සේ ඒ අසංස්කෘතෝ නිර්වාණ ධර්මයට කරුණු සද්ධර්මය දේශනාව සිද්ධ කරා. ඒ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ උතුම් මේ ධර්ම දේශනාව අහලා ඒ ප්‍රතිපත්තියේ පිහිටියව මම උතුම් සීලය මැනවින් ආරක්ෂා කරන සුචිරිතවත් කෙනෙක් බාටපත් වුණා. සීලෙන් සංයුතව කෙනෙක් බාටපත් වුණා. ඒ කියන්නේ මේ දිව්‍යාංගන වේදාර අක්කෝදීන ජිනේ කෝදං අසාදුන සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සත්‍ය නාලික වාදනං කියලා දාර උත්තරාවගේ නිවසේදී දේශනා කළ ධර්ම දේශනාව අහලා සෝවාන් බාටපත් වුණානේ. අනේදා පටන් සිල්වන්ත ගුණවන්ත සුචිරිතවත් ජීවිතයක් ගත කරන කෙනෙක් බවට තමයි පත් වුණා කියලායි මේ දිව්‍යාංගනාවේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ. ඤත්වානහං විරජ පදං අසංකතං තථාගතේන නදිවරේන දේසිතං තත්වේව හං සමත සමාධිමා පුසින් සායේව මේ පරම නියාමතා අහෝ. මම යුතුම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ අසංස්කෘත නිර්වාණයට පදේ වූ නිර්වාණයට කරුණෝ ඒ ධර්මයේ දැනගෙන යාත්ම භවයේදීම ලෝකෝත්තර වූ සමාධිය අවබෝධ කරගත්තා.
ඒ ලෝකෝත්තර සමාධි ස්පර්ශ කරන තුන් මාර්ග නියාමිත කෙනෙක් බාටපත් වුණා. ඒ කියන්නේ තමන් සෝවාන් බවටපත් වුණා කියන එකයි මේ දිව්‍යාංගනාව ඒදී ප්‍රකාශ කර සිටියේ. නැවත ගාථාවකින් දිව්‍යාංගනාව කියා සිටිනවා. ලද්දාන හංගමත වරන් විශේෂණං ඒකාංසිකා අபிසමේ විශේෂිය අසංසයා බහුජන පූජිතා අහං කෙඩ්ඩා රතින් පච්චන බොමනප්පකං. එමම විශිෂ්ට භාව සාධනය වුණු විශිෂ්ට භාව උතුම් නිර්වාණ ධර්මය ලැබ ඒ සත්‍ය ප්‍රතිවේද කොටගෙන තුන්වන් කෙරෙහි නිසැකුණා වූ ත්‍රිවිධ රත්නය කෙරෙහි නිශ්චල ශ්‍රද්ධාවක් ඇති බවටපත් වෙලා දැන් මේ දිව්‍ය ලෝකයේ ස්වල්පන වූ ක්‍රීඩාවන්ගෙන් රතිහි ඇලී ගැලී දිව්‍ය සම්පත් භුක්ති විඳිමින් කටයුතු කරනවා සතුටින් වාසය කරනවා කියලා ඒ දිව්‍යාංගනාව ප්‍රකාශ කර සිටිය. ඒවං අහං අමත දස්සම්මි දේවතා තථාගතස්ස නදිවරස්ස ශාවිකා ධම්මද්දසා පඨම ඵලේ පතිට්ඨිතා සෝතා පන්නා නචපන මත්ති දුග්ගතින්. නැවතේ දිව්‍යාංගනාව ප්‍රකාශ කර සිටිනවා. මෙසේ දෙව්දුවක් වුණ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවටපත් වුණා. නිවන අවබෝධ කරගත්තා. මං පළමු ඵලයේ පිහිටියා සෝවාන් ඵලයේ පිහිටියා. නැවත මට දුගතියක් ඇත්තේ නැහැ. මම සුගතියේමයි පවතින්නේ කියලා නැවත වරක් ප්‍රකාශ කර සිටියා. සාවන්දිතුන් අනදිවරං උපාගමින් පාසාදිකේ කුසල රතේච භික්ඛවෝ නමස්සිතුන් සමන සමාගමං සිවන් සගාරවං සිරිමතෝ ධම්මරාජිනෝ. ඉතින් ඒ ගෞරව සහිතව ඒ තථාගත බුදුරජාණන් වහන්සේ තමන්ට නිර්වාණය අවබෝධ කර ගැනීමට මඟ පෙන්වා දුන්නා වූ තමන්ගේ ලෝකෝත්තර පිය භාවයටපත් වන බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්නටත් ඒ නිවනේ ඇලුනා වූ කුසල රතේ නැගී වාසය කරන්නා වූ භික්ෂුන් වහන්සේලා වැඳීමටත් මේ නිර්භය වූ බුද්ධ සමාගම ඇසුර කරන්නටත් තමයි මා මේ ස්ථානයේ පැමිණියේ කියලා ඒ දිව්‍යාංගනාව සතුට ප්‍රකාශ කර සිටියා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේත් මහා සංඝ රත්නයේත් අනුභවය ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ එහෙම ප්‍රකාශ කර නැවත වතාවක් ගාථාවකින් කියනවා. දේස්වා මුනින් මුදිත මනම් හි පිනීතා තථාගතං නර වර ධම්ම සාරතින් තණ්හච්චිදං කුසල රතං විනායකං වන්දා මහන් පරහිතානුකම්පකන්ති. ඒ නර ශ්‍රේෂ්ඨ වුණු උත්තම පුරුෂ වුණු පුරුෂ ධම්ම සාරති වුණු තථාගත වූ බුදුරජාණන් වහන්සේ දැක පිනා ගියුණු සතුට ඇති මම ඒ තෘෂ්ණාව සිඳහල නිවන ඇරුණු උතුම් වූ හිතේන සත්වයන්ට අනුකම්පා කරන විනායක තථාගතයන් වහන්සේ වඳිමි නමස්කාර කරමි කියලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කර සිටියා. මෙන්න මේ විදිහට පින්නතුනි සිරිමාව එදා පෙර ජීවිතයේ කලින් මුල් කාලයේ අයහපත් ලෙස කටයුතු කරත් කාමයන්ගෙන් ඇලී ගැලී වාසය කරත් පසුව සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා තමන්ගේ වැරදි පිළි අරගෙන වැරදි හදාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ කරගෙන ආර්ය ශ්‍රාවිකවට පත් වුණ දවස් ඉඳලා යහපත් සුචරිතවත් ජීවිතයක් ගත කරලා ඒ කරගත් කුසලයන්ගේ අනුභවයෙන් ඒ කුසල ශක්තියෙන් බලයෙන් අද නිම්මාරති දිවි ලෝකේ තමන් කැමති ආකාරයට දිව්‍ය සම්පත්තීන් උපදවාගෙන කැමති රූප ස්වභාවයක් ඇතිව කැමති ආකාරයේ දිව්‍ය සපයන් විදින කෙනෙක් බාරපත් වුණා කියලා තමන් ප්‍රකාශ කර සිටියා. ඉතින් කෘතගුණ සැලකීම් වශයෙන් තමන්ට ලෝකෝත්තර මේ සැපය ළඟා කර දුන්නා බුදුරජාණන් වහන්සේටත් වන්දනා කරන්නට බුදුරජාණන් වහන්සේ ගුණ කියන්නට ගුණ ප්‍රකාශ කරන්නට ඒ ධර්ම රත්න ඥානභාවය පෙන්වා දෙන්නට මහා සංඝ රත්නයේ ගුණ දේශනා කරන ගුණ ප්‍රකාශ කරන්නට ඒ දිව්‍ය ලෝකෙතන මෙතන පැමිණියා කියලා අවසානයේ ප්‍රකාශ කර සිටියා. මේ කතා ප්‍රවෘත්ති තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් කරුණ කාරණා කිහිපයක්. යම් කෙනෙක් සිල්වතුන්ට ගුණවතුන්ට ගුණවතුමන්ට යම් අවඩක් පීඩාවක් කරොත් ඒක බොහෝ අනර්ථ පිණිස පවතිනවා. නමුත් තමන් කළ වරද තේරුම් අරගෙන වරද සමා කරගෙන වරද හදාගත්තොත් ඒට මේ ශාසනය නැගී සිටීමක් දියුණුවක් ලබන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් සිරිමාව ඥානවන්ත කෙනෙක් නිසා තමන් මෝඩකමට වරදක් කළත් ඒ වරද තේරුම් අරගෙන වරද හදාගත්තා වරද පිළිගත්තා වරද සමා කරගත්තා
ඒ නිසායට ඒ ජීවිතය දිනන්න පුළුවන්කම ලැබුණා. ජීවිතය යහපත කරාම ගෙනියන්න පුළුවන්කම ලැබුණා. නිවන් අවබෝධ කරගැනීම දක්වාම තමන්ගේ සිත දියුණු කරන්න පුළුවන්කම ලැබුණා. ජීවිතය යහපත් කරගන්න පුළුවන් වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට උපස්ථානය කරලා ධර්මයන් අවබෝධ කරගෙන උතුම් ආකාරයේ ජීවිතයන් ගත කරමින් බඩපත් වුණා. ඒකාන්තයෙන් ගතනියතු ආර්ය ශ්‍රාවිකා බඩපත් වුණා. දිවි ලෝකේ උත්තරීතර ආකාරයේ දිව්‍ය සම්පatti නිදින දිව්‍යංගනා බඩපත් වුණා. ඒ නිසා පින්නතුනි ඥානය තියෙනවා නම් නුවණ තියෙනවා නම් ඒ වගේම තුන්වන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව අපේ හිත තුළ පිහිටවා ගන්නවා නම් අපට බොහෝ විදිහට නොඑක ආකාරයක කුසල ධර්මයන් කරලා මේ අපේ භව ගමන සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධ රත්නයේ ගුණානුභාවය අනන්තය අප්‍රමාණයි. ධර්ම රත්නයේ ගුණ අනන්තය අප්‍රමාණයි. මහා සංඝ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි. මේ ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි නිරන්තරයෙන් අපේ ශ්‍රද්ධාව පවත්වා ගන්නට, චිත්ත ප්‍රසාදය පවත්වා ගන්නට අපි උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ ආකාර චිත්ත ප්‍රසාදේ සිතේ ශ්‍රද්ධාව පවත්වාගෙන හැකි හැම අවස්ථාවකම කුසල ධර්මයන් සිද්ධ කරගන්නට, කුසලයන්ගෙන් පෝෂණය වන ජීවිතයක් සකස් කරගන්නට අපි හැමදේම උත්සාහ කරන්න ඕන. එහෙම නැත්නම් අපට මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කරන්න පුළුවන් වෙයි. සතර පැමිණි ලෝකෝත්තර නිවනින් සැනසෙන්නටත් අපට පුළුවන්කම ලැබෙවි. ඒ නිසා මේ සදහැති පින්වත් සියලු දෙනාට මේ ධර්ම දේශනාවේ කුසලයේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ පාර්ථනීය බෝධි ඥානික ලෝතර නිවනින් සැනසීම දක්වාම හේතුපකාර වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරගනිමු. ධර්ම ශ්‍රවණයේ කුසලයේ මේ පින්තුන් ඇතුළු සදෙව්ලෝකවාසී පින් කැමති සීලම සත්‍ය ප්‍රජාවට දෙමිනිස් සත්‍ය ප්‍රජාවට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සියලු සත්‍යෝ දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනාවෙන් ඇතිව කරගෙන අපේ දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායමාය පටිපත්තිය ජාති ජරා මරණං හා පරිමුංචිස්සාමි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ ධම්ම සම්දිට්ඨිකා කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ සංඝ පුඤ්ඤක්කෙත අනුත්තර. සාධු සාධු සාධු. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් තරුණාන් සතු සුවේස මහා ගුණ බලයේ අනන්ත ප්‍රමාණ ගුණානුභව බලයෙන් මේ පින්වත් සියලුම දෙනාටමත් ඒ වගේම සජීවත් වාසය කරන්න අපගේ දෙමාපියන් ආශ්‍රපාදින් වහන්සේලාට ඇතුළු කොට ඇතු සියලුම කල්යාණ වහන්සේලාටත් සියලු සරබ්‍රහ්මචාරින් වහන්සේලාටත් ආරක්ෂක ඉෂ්ට දේවතාවුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් ඒ වගේම පින් කැමති සියලු සත ප්‍රජාවටමත් මේ පිනේ කාන්තෙන්
නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස දීඝාසිර සම්පatti පිණිස හේතු වේවා. ආයුරාෝග්‍ය සම්පatti පිණිස හේතු වේවා. සියලුම සත්ත්ව ප්‍රජාවටම දේමනු සියලු සත්‍යයන්ටම ප්‍රාර්ථනීය බුදු ඥානකින් ලෝතර නිවනින් සැනසීමටම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරනවා. දැන් පින්වත් සියලු දෙනාට සිතක් සාන්තියක් අභිවෘද්ධියක් යහපතක් වේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සකං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාති සමිජ්ජතු සුවපත් වේවා දීර්ඝවසර වේවා.